කලින් ඝර්ෂණය කොටස සාකච්ඡා කරා. දැන් නිව්ටන් නියම කොටසේ තියෙන නම් අපි කතා කරලා තියෙන ගණනුත් හදුවා ගිය සතියේ. ටියුට් එකේ ගණන් කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද. මම පොඩි ගානේ ඉඳන් පටන් ගන්නම්. පළවෙනි ගානේ ඉඳන්ම පළවෙනි ගැටලුව බලන්න. වස්තුවක අවස්ථිතිය නැමැති ගුණය පිළිබඳ පහත සඳහන් කරුණු සලකන්න කියලා කියනවා. චලිත වෙමින් පවතින වස්තුවක් නිශ්චල වීමට දක්වන අකමැත්තෙහි අවස්ථිතියයි ඒක හරියි. නිශ්චලව පවතින වස්තුව චලනය වීමට දක්වන අකමැත්තෙහි අවස්ථිතියයි ඒකත් හරියි. වස්තුවක අවස්ථිතියෙහි ස්කන්ධය මත රඳා පවතී. අවස්ථිතියේ විග්‍රහ කිරීම අනුව වස්තුවක් තම චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත අපි හඳුන්වනවා අවස්ථිතිය කියලා. නිශ්චල වෙන වස්තුවක් චලිත වෙන්න කැමති නැහැ. චලිත වෙන වස්තුවක් නිශ්චල වෙන්න කැමති නැහැ. ඒ ගුණය අපි හඳුන්වනවා අවස්ථිතිය කියලා. ඒතකොට ස්කන්ධය වැඩි වෙනකොට වස්තුවක් චලනය කරන්න අමාරුයි. චලනය වෙන එක නිශ්චල කරන්න අමාරුයි. එහෙනම් ABC සියල්ල සත්‍ය වෙනවා. පළවෙනි එකට උත්තරය අංක 5. දෙවෙනි කරුණ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. වස්තුවක් මත ක්‍රියා කරන බල සියල්ලේ සංප්‍රයුක්තය ශූන්‍යව සෑම විටදීම ඒ නිශ්චලතාවයේ පවතී කියලා කියනවා. පළමු නියමය අනුව සංප්‍රයුක්තය ශූන්‍ය වෙනකොට එක්ක නිශ්චලතාවයේ තියෙන්න පුළුවන් නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් තියෙන්න පුළුවන්. මෙතන ඒකාකාර ප්‍රවේගය කියන එක නෑ නිශ්චලතාවයේ පවතී කියලා කියනවා. ශූන්‍ය වන සෑම විටදීම නිශ්චලතාවයේ පවතී. ඔතන කිව්වොත් එහෙම ශූන්‍ය වන විටදී නිශ්චලතාවයේ පැවතිය හැකි කිව්වොත් ඕක හරි. නමුත් සෑම විටදීම නිශ්චලතාවයේ පවතින්නේ නැහැ. එහෙනම් ඒ කියන එක වැරදි. දී ඇති අසන්තුලන වූ බලයක් යටතේ චලිත වන වස්තුවක ත්වරණයේ විශාලත්වය ඒ ස්කන්ධයට අනුරෝමව සමානුපාතික වෙනවා. දැන් එතනදී අපි ගන්නෙ F සමානයි ma. බලය නියතයි නම් F නියතයි නම් m මේ පැත්තට එන්නේ ප්‍රතිලෝම සමානුපාතික වෙනවා ත්වරණය ස්කන්ධයට. අනුලෝම සමානුපාතික වෙන්නේ. එහෙනම් B කියන එක වැරදි. C කියන කරුණ බලන්න. C පෘථුවියේදී වස්තුවක බරය අනුව ඒ පෘථුවි කේන්ද්‍රයට ආකර්ෂණය කරනු ලබන බලයයි. ඒ විදිහට තමයි වස්තුවේ බර අර්ථ දක්වන්නේ. එහෙනම් දෙවෙනි එකට C පමණක් සත්‍ය වෙනවා. පිළිතුර 3. තුන්වෙනි කරුණ පහත සඳහන් අවස්ථාවලදී කවරකදී බලයක් අනවශ්‍ය වේද කියලා අහනවා. පළමු නියමය අනුව බලයක් අවශ්‍ය වෙන්නේ නැත්තේ එක්ක නිශ්චලතාවයෙන් තියෙනකොට එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් තියෙනකොට. හරි. එහෙනම් පුතේ පස්වෙනි උත්තරේ එනවා තුන්වෙනි එකට. හතරවෙනි කරුණ නියත ස්කන්ධයක් ඇති වස්තුවක් ඒකාකාරව ත්වරණය වන විට එය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ඒකාකාරව ත්වරණය වෙනවා. නියත ස්කන්ධයක් නියත ත්වරණයක්. එහෙනම් බලයත් නියත අගයක්. බලය ශූන්‍ය වෙන්නේ නැහැ කොහොමත්. මොකද ත්වරණය වෙනවා නම් ශූන්‍ය වෙන්න බෑ. නියත වන අතර ශූන්‍ය නොවේ. හතරට උත්තරේ අංක 2. ඊළඟට පස්වෙනි කරුණ. වස්තුවක ගුරුත්වාකර්ෂණ සහ අවස්ථිත ස්කන්ධ පිළිබඳ කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. වස්තුවක් මත පෘථිවිය මගින් ඇති කරනු ලබන බලය එහි ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත රඳා පවතී. ඒක හරියි. වස්තුව ගුරුත්වාකර්ෂණ ස්කන්ධය අවස්ථිතික ස්කන්ධයට දරන අනුපාතය 1ට සමාන වේ. අපි දන්නවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය ගුරුත්වජ බල සැලකිල්ලට ගණනය කරන ලබන ස්කන්ධය. අවස්ථිතික ස්කන්ධය කියන්නේ බලය ත්වරණයෙන් බෙදීමෙන් ලබා ගන්නා ස්කන්ධය. ඒ දෙකම එකිනෙකට සමානයි. ඒ කියන්නේ මේ දෙක බෙදුවම ලැබෙන පිළිතුර එකක් වෙනවා. එහෙනම් B කියන එකත් හරියි. වස්තුවක අවස්ථිතික ස්කන්ධයේ පවතින ස්ථානය අනුව වෙනස් නොවුවත් ගුරුත්වාකර්ෂණ ස්කන්ධයේම ස්ථානය පවතින ස්ථානය අනුව වෙනස් වේ. වස්තුවක් පවතින ස්ථානය අනුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය එහෙම නැත්නම් ගුරුත්වජ ත්වරණය වෙනස් වෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමින් द्वारा ඒක ඉගෙනගෙන ඇති. අපි කලින් මේ පාඩම කරා. හරි. ඒ අනුව පවතින ස්ථානය අනුව ගුරුත්වජ ත්වරණය එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය වෙනස් වෙනවා. ඒ අනුව වස්තුවක ගුරුත්වාකර්ෂණ ස්කන්ධය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ABC සියල්ල සත්‍ය වෙනවා. උත්තරය අංක 5. හරි. පිළිතුර අංක 5 කියලා එනවා. හරි. ඊළඟට බලන්න 15 වෙනි ගැටලුව. 15 වෙනි ගැටලුව කප්පි ගැටලුවක් තියෙන්නේ. පාලොස්වෙනි ගැටලුව රූපයේ දැක්වෙන පරිදි සුමට කප්පියක් වටා යන තන්තුවට XYZ භාර සම්බන්ධ කරලා තියෙනවලු. පද්ධතිය නිදහස්
තන්තුවේ ආතතිය අහනවා. පද්ධතිය මේ විදිහට තියෙන්නේ. එතන y මේක z මෙතනින් 5 කිලෝග්‍රෑම් ස්කන්ධය. මෙයාගේ බර 50 නිව්ටන්. මේ තන්තුවේ ආතතිය මම T1 කියලා ගන්නවා. සැහැල්ලු අවිතන්‍ය තන්තු වල හැමතැනම ආතතිය සමානයි. මේක වෙනත් තන්තුවක්. මෙයාගේ බර නිව්ටන් 10යි. බර නිව්ටන් 10ක් වෙනවා. හරි. මෙයාගේ බර නිව්ටන් 30යි. අපිට පුළුවන් මුළු පද්ධතියටම ඕන F සමානයි m දාන්න. නමුත් T දෙකක් ගන්න ඕන නිසා මම එක් ස්කන්ධයට F සමානයි m දානවා. මෙයාට පහළට දැම්මොත් 50 ඍණ T1 සමාන වෙනවා 5යි Aට. මේ පැත්තට තමයි පද්ධතිය ත්වරණය වෙන්නේ. මොකද බර වැඩි. මේ පැත්තේ නිව්ටන් 50යි, මේ පැත්තේ නිව්ටන් 40යි තියෙන්නේ. සැහැල්ලු අවිතන්‍ය තන්තු නිසා ත්වරණ සමාන වෙනවා. හරි ඊළඟට මෙයාට මම දාන්නම් T1 ඍණ T2 සමාන වෙනවා 3යි Aට. උත්තරේ අංක 2. ඊළඟට මෙයාට දැම්මොත් එහෙම T2 ඍණ 10 සමාන වෙනවා එක වතාවක් 1යි 2යි 3යි එකතු කරන්න T2ට T2 T1ට T1 කැපෙනවා 40 බෙදීම 9ක් කියලා එනවා තරණ. හරි. ඊළඟට අපෙන් අහන්න මෙන්න මේ T2 කියන අගය මම මෙන්න මේ තුන්වෙනි සමීකරණය ගන්නවා. තුන්වෙනි සමීකරණයෙන් T2 සමාන වෙනවා 10 ධන Aට 40 බෙදීම 9 ධන 10. එතනින් එනවා 90ක් T2 සමාන වෙනවා A ධන 10ට T2 ඍණ 10 සමාන වෙනවා. මෙතනදී මොයි බලන්න. මෙතනදී තව සමීකරණයක් මේ සමීකරණය T1 ඍණ T2 ඍණ 30 නේද? ඍණ 30 මෙතෙන්නේ. හරි එතකොට පද්ධතිය ගත්තම 40ක් නෙවෙයි ඇත්තට වෙන්නේ 10 බෙදීම 9. එහෙනම් මෙතන එන්නේ 10 බෙදීම 9ක්. මේක සුළු කරපුවම 100 බෙදීම 9ක් වෙනවා. ඔතන ඔය G කියන එක 10යි කියලා ගත්තොත් 10යි G බෙදීම 9ක් කියලා එනවා. මෙතන ඔබට මේ ඍණ 30 ගන්න අමතක වුණා. T1 ඍණ T2 ඍණ 30. ඍණ 30ක් මෙතෙන් දෙනවා. එහෙම වුණා මේ උත්තරේ. කියලා 15ට උත්තරය. ඊළඟට බලන්න 16 වෙනි ගැටලුව. 16 වෙනි ගැටලුව බලන්න. 16 වෙනි ගැටලුව කප්පිය මෙහෙම තියෙනවා. මෙතන ස්කන්ධයක් තියෙනවා. දැන් මෙතන පින්නත් ස්කන්ධය මුදා හැරිය විට පොළවේ ගැටීමට මොහොතකට කලින් ඕනෑම ස්කන්ධයක ප්‍රවේගය ආරම්භයේදී පොළවේ ගැටිලා තියෙනවා. ආරම්භයේදී පොළවේ ගැටිලා තියෙනවා. එහෙනම් ගැටෙනවා ඇත්තේ මෙන්න මේක නැවත වතාවක්. ඒ කියන්නේ මෙයාගේ බර වැඩි. මේ පැත්තට ත්වරණය වෙනවා ඇති. මෙයාගේ බර වැඩි හින්දා ආයෙ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගැටෙනවා. ගැටෙන මොහොතේ ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. ඒක අපි v කියලා ගමු. දැන් මේකේ ත්වරණය අපිට කෙලින්ම හොයන්න පුළුවන්. මේක m1g මෙතන m2g මම මුළු පද්ධතියම f සමානයි m දැම්මොත් මේ පැත්තෙන් m1g අඩු වෙන්න ඕන m2g මුළු ස්කන්ධය m1 ධන m2 වතාවක් a. එහෙනම් a සමාන වෙනවා m1 ඍණ m2 වතාවක් g බෙදීම m1 ධන m2. ඔන්න ඔය විදිහට. ත්වරණය ඔය විදිහට. හරි. දැන් ත්වරණය මේ විදිහට ආවා. අපෙන් අහන්නේ මෙන්න මෙයා ගැටෙන්න ගත වන කාලය. මම දානවා v සමානයි u ධන at. v සමානයි ගැටෙන ප්‍රවේගය අහන්නේ. එහෙනම් v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියලා දාමු. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි 2යි a වෙනුවට එනවා m1 ඍණ m2 බෙදීම m1 ධන m2 වතාවක් මෙතනින් g කියලා එනවා. උස මෙතන දීලා තියෙනවා d කියලා. v කියන්නේ එහෙනම් මේකේ වර්ගමූලය. පිළිතුර එනවා වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය පිළිතුර තුන්වෙනි එක එනවා. පිළිතුර විදිහට තුන්වෙනි එක යනවා.
32 වෙනි ගැටලුව බලන්න. 32 වෙනි ගැටලුව. මෙතන මේ විදිහට නිව්ටන් 1000ක බරක් ක්‍රියාත්මක වෙනවා. මෙතන මේ තන්තුව දිගේ දැන් මිනිස්සෙක් ඉහළට යනවා. ඉහළට යනවා. හරි? ස්කන්ධය 80 කිලෝග්‍රෑම් වූ මිනිසෙක් තමයි මේ විදිහට ඉහළට යන්නේ. එහෙනම් මෙයාගේ බර නිව්ටන් 800යි. දැන් මෙයා ත්වරණයෙන් යන්න පුතේ මේ තන්තුවේ ආතතිය බරට වඩා වැඩි වෙනවා. අර උත්තෝලකයක චලිතය වගේම තමයි. ත්වරණයෙන් යනකොට තරාදි පාඨාංගයේ බරට වඩා වැඩි වෙන්නේ. අන්න ඒ වගේ ත්වරණයෙන් යනකොට මෙයා ත්වරණයෙන් යනකොට තන්තුවේ ආතතිය බරට වඩා වැඩි වෙනවා. දැන් මෙතන අපෙන් අහන්නේ මිනිස් නැගී උපරිම ත්වරණය කුට්ටිය එසවීමකින් තොරව. ඒතකොට ත්වරණය වැඩි වෙන්න ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනකොට මෙහෙන් කුට්ටිය ඉස්සෙන්න පටන් ගන්නවා. උපරිම ත්වරණය කියන්නේ කුට්ටිය එසවීමකින් තොරව යන උපරිම ත්වරණය කියන්නේ එසවීමට ඉතා ආසන්න අවස්ථාව. ඊට වඩා වැඩි ත්වරණයකින් යන්න බෑ. එසවීමට ඉතා ආසන්න වෙනකොට තන්තුවේ ආතතිය කුට්ටියේ බරට සමාන වෙනවා. හරි? කියන්න මෙහෙම මිනිසා ත්වරණයෙන් ගමන් කරන විට තන්තුවේ ආතතිය මිනිසාගේ බරට වඩා වැඩි වේ. ලබාගත හැකි උපරිම ආතතිය කුට්ටියේ බරට සමාන වේ. ලබාගත හැකි උපරිම ආතතිය කුට්ටියේ බරට සමාන වේ. ඒ ටික ලියා ගන්න. එහෙනම් T මේ විදිහට එනවා. අපි මෙයාගේ ත්වරණය A කියලා ගමු. මම මිනිසාට දානවා F සමානයි ma සිරස්ව ඉහළ. F සමානයි ma සිරස්ව ඉහළට දානවා. තන්තුවේ ආතතිය T ඉහළට T ඍණ 800 සමාන වෙනවා 80 වතාවක්. ඒ T කියන්නේ 1000යි 1000 ඍණ 800 80 වතාවක්. ඒත මෙතනින් එනවා 2.5 ms ඍණ 2. අංක 4 32ට පිළිතුර විදියට අංක 4 ලැබෙනවා. හැට හතරවෙනි ගැටලුව බලන්න. 64වෙනි ගැටලුව. රූප සටහනේ පෙනෙන ආකාරයට දම්වැල් මගින් එකිනෙකට ඈඳා ඇති සර්වසම ටේලර් 4ක් 2150 නිව්ටන් බලයකින් අදිනවලු. දම්වැල් සර්වසමද එක් එක් දම්වැලේ ස්කන්ධය ටේලර් එක ස්කන්ධයෙන් 10න් එකක්ද නම් 1 හා 2 අතර ඇති දම්වැලෙහි දෙවන ටේලරයට සම්බන්ධ කර ඇති කෙළවරේ ආතතිය දෙනු ලබන්නේ. දැන් මෙතන පද්ධතියට මම දාන්නේ පද්ධතියටම මම F සමාන ma දානවා. ඩම්බෙලක ස්කන්ධය ටේලර් ස්කන්ධයෙන් 10න් එකක් නේ. එහෙනම් මම ඩම්බෙලක ස්කන්ධය ගන්නවා පුතේ m කියලා. එහෙනම් ටේලර් එකේ ස්කන්ධය 10යි. මම පද්ධතියටම දානවා F සමානයි ma. පද්ධතියටම F සමානයි ma දැම්මොත් ත්වරණය කියන්නේ මුළු බලය බෙදීම මුළු ස්කන්ධය. ඔය විදිහට එනවා. F බෙදීම 43යි. F කියන්නේ 2150යිනේ. 2150 බෙදීම 43යි. 43 5ක් තමයි මෙතෙන් දෙන්නේ. එතකොට 50 බෙදීම m කියලා එනවා ත්වරණය. ඔන්න ත්වරණය 50 බෙදීම. හරි. දැන් අපෙන් අහන්නේ දෙවෙනි ටේලරයට සම්බන්ධ කොටසේ ආතතියනේ. එතකොට මේ පද්ධතියම ගත්තම ටේලර් දෙකයි දම්වැල් දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ 32යි එන්නේ. ටේලර් තියෙනවා 1යි 2යි 3ක්. ටේලර් 3ක් තියෙනවා දම්වැල් දෙකක් තියෙනවා 32යි එන්නේ. මෙන්න මේ කෙලවරේ ආතතිය තමයි අපෙන් අහන්නේ. මේ කෙලවරේ ආතතිය. ඉතින් පද්ධතියට දානවා F සමානයි m. පද්ධතියට F සමානයි m දැම්මොත් ආතතිය T සමාන වෙනවා ස්කන්ධය 32යි m වැඩි කිරීම මෙතනින් එනවා 50 බෙදීම m. m ට m කැපෙනවා 32 50 කියන්නේ 1600. පිළිතුර එනවා 2. 64 වෙනි ගැටලුවට පිළිතුර 2. 70 ගැටලුව බලන්න.
25 ග්‍රෑම් සහ 5 ග්‍රෑම් ස්කන්ධ දෙකක් අප්‍රත්‍යක්ෂ තන්තුවක දෙකලට ගැටගසා පද්ධතිය ගුරුත්වය යටතේ වැටීමට සලස්වනවලු. තන්ත්‍රයේ ආතතිය ග්‍රෑම් වලින්. ගුරුත්වය යටතේ වැටෙනවා නම් පුතේ ආතති, තෙරපු, කියන උඩුකුරු තෙරපු, අභිලම්බ ප්‍රතික්‍රියා සියල්ලම ශූන්‍ය වෙනවා. මොකද ඇදෙන්නේ නැහැ තන්තු. හරි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා ඇති වෙන්න වස්තු ස්පර්ශ වෙන්න ඔක්කොම ගුරුත්වය යටතේ වැටෙන්නේ. උත්තරේ අංක 1 ශූන්‍ය වෙනවා. 71 ගැටලුව. සුමට තිරස් තලයක් මත නිශ්චලතාවය ඇති වස්තුවක් මත 10 නිව්ටන් බලයක් තත්පර 0.6ක කාලයක් යෙදුව විට ඇතිවන ගම්ම්‍යතාවය. ඒතර අපි දන්නවා බලය කියලා කියන්නේ ගම්ම්‍යතා වෙනස බෙදීම ගත වූ කාලය. දැන් ආරම්භක ගම්ම්‍යතාව ශූන්‍යයි නම් අවසාන ගම්ම්‍යතාව කියන්නේ වෙනසටම තමයි. මොකද ආරම්භක ගම්ම්‍යතාව ශූන්‍යයි. අවසාන ගම්ම්‍යතාව කියන්නේ ඇති වුණු වෙනස. දැන් මෙතන බලය වැඩි කිරීම කාලය තමයි ගම්ම්‍යතා වෙනස කියලා කියන්නේ. එහෙනම් 10 වැඩි කරනවා 0.6න්. මෙතනින් ඕනනම් ගන්න පුළුවන් අපිට m වතාවක් වීරින බිඳුව. එහෙනම් අවසාන ගම්ම්‍යතාවය අපිට එනවා 6යි නිව්ටන් තත්පර කියලා. ඔය විදිහට. ඊළඟට 72 වෙනි ගැටලුව 72 වෙනි ගැටලුවත් මේ විදිහටමයි හදන්නේ. වස්තුවක් මත නිව්ටන් 100ක නියත බලයක් තත්පර 10ක කාලයක් ක්‍රියා කිරීමෙන් ඇතිවන ගම්ම්‍යතා වෙනස. ගම්ම්‍යතා වෙනස කියලා කියන්නේ බලය වැඩි කිරීම කාලය. උතන බලය දීලා තියෙනවා 100ක් කියලා. තත්පර 10යි පිළිතුර විදියට 1000යි නිව්ටන් තත්පර එනවා. සරල ගණන් ඕන. 1000යි නිව්ටන් තත්පර. ඊළඟට 73 වෙනි ගැටලුව බලන්න. 73 වෙනි ගැටලුව 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති බෝලයක් 20ක ප්‍රවේගයෙන් බිත්තියකට එල්ල කරන ලදී. එය 15ක වේගයකින් පොළා පනිනවා. එතකොට ගම්ම්‍යතා වෙනස අපෙන් අහනවා ඩෙල්ටා P කියලා කියන්නේ වැඩිලා නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වෙනවා නම් ගම්ම්‍යතා වෙනස m වත් v ධන u. හරි. එහෙනම් මෙතන ස්කන්ධය 0.2යි ප්‍රවේගය 20 ධන 15. මෙතනින් එනවා 7යි නිව්ටන් තත්පර කියලා. 7යි නිව්ටන් තත්පර කියලා කියනවා. හරි. ඊළඟට බලන්න 75 වෙනි ගැටලුව ස්කන්ධයේ m අංශුවක් v වේගයෙන් ගමන් කොට 45ක කෝණයකින් පෘෂ්ඨයක ගැටි එම කෝණයම එම වේගයෙන්ම පරාවර්තනය වෙනවා. එහෙනම් නැවතත් අපිට ඩෙල්ටා p ගන්න පුළුවන් m වතාවක්. මෙතනදී ගන්නේ ලම්බක සංකේතය අපි ගන්න ඕන. මොකද මේ ඊට නැත්නම් පෘෂ්ඨයට සමාන්තර සංරචකයේ වෙනසක් වෙන්නේ නැහැ. එතන ගම්මදා වෙනසක් නැහැ. මෙතනින් එනවා v sin 45. එතනත් ප්‍රතිවිරුද්ධ දිශාවට යන හින්දා. දැන් මේ පැත්තට තියෙන සංරචකය එන්නේ පුතේ v sin 45. මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තට පොළා පනිනවා. එහෙනම් ඒක දිශාව ප්‍රතිවිරුද්ධ වීමක්. දිශාව වුණා ප්‍රවේගයන් එකතු වෙනවා. v sin 45 වැඩි කිරීම v sin 45. නම් මෙතනින් එනවා මූල 2යි mv කියලා. මූල 2යි mv කියලා එනවා. හරි? 75 ওই විදිහට එන්නේ. 75ට උත්තරේ අංක 2. 80 ගැටලුව බලන්න. සුමට තිරස්තලයක නිශ්චලව තබා ඇති ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වන වස්තුවකට සපයනු ලබන තිරස් බලය කාලය සමග වෙනස් වන අන්දම ප්‍රස්ථාරය දක්වා ඇත. වස්තුවේ ප්‍රවේගය කාලය සමග වෙනස් වන ආකාරය අපෙන් අහනවා. පළවෙනි අවස්ථාවේ නියත බලයක් ඊට පස්සේ බලය ක්‍රමයෙන් අඩු වෙනවා. හරි. එහෙනම් මම ගන්නවා 0 සිට 10 දක්වා f නියතයි f සමානයි ma අනුව දැන් නියත යම් වස්තුවක් නේ. ඒතකොට ස්කන්ධය නියතයි. f සමානයි ma අනුව m නියත බැවින් m නියතයි f නියතයි. එහෙනම් ඒත් නියතයි. a නියතය. කියන්නේ ත්වරණය නියතයි. ප්‍රවේග කාල වක්‍රයක නියත ත්වරණයක් නිරූපණය වෙන්නේ නියත අනුක්‍රමණයක් සහිත රේඛාවකින්. නම් ප්‍රවේග කාල වක්‍රයේ මුල් කොටසදී මේ විදිහට එනවා. පළමු තත්පර 10දී. ඊළඟට දෙවැනි තත්පර 10 බලන්න 10 ඉඳන් 20 දක්වා එතන බලය ටික ටික අඩු වෙනවා. දැන් m නියතයිනේ. m නියතයි.
F සමානයි MA අණුව ඔයාලා මේ විස්තර ලියා ගන්න. මම ඉක්මනට වීඩියෝ එකක් රෙකෝඩින් එකක් තියෙන මම ඉක්මනට කියනවා. ඔයාලා ගන්න අවශ්‍ය දේවල් ටික. හරි? F සමානයි MA අණුව දැන් බලය අඩු වෙනවා M නියතයි. එහෙනම් ත්වරණයත් ටික අඩු වෙන්න ඕන. ත්වරණය ටික අඩු වෙනවා කියන්නේ PT වක්‍රයේ අනුක්‍රමණය ටික අඩු වෙනවා. එහෙනම් ගැළපෙන පිළිතුරාංක 2 80ට ගැළපෙන පිළිතුරාංක 2. ඊළඟට 82 වෙනි ගැටලුවට 82 රූපයේ පෙනෙන අයුරු කාලය t සමානයි බිඳුවේදී නිශ්චල වස්තුවකට F1 සහ F2 F1 10 අයුරු F2 9 අයුරු බල දෙකක් එක විට යොදනවලු. හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවට යොදන්නේ. හරි. t සමානයි t1 දී F2 බලය ක්ෂණිකව 10 දක්වා වැඩි කරන අතර කාලය t සමානයි t2යි t1 වෙනකොට F1 බලය සම්පූර්ණයෙන් ඉවත් කරනවලු. එතකොට මෙන්න මෙහෙම තමයි එන්නේ. t සමානයි බිඳුවේ ඉඳන් t1 වෙනකම්. t සමානයි බිඳුවේ ඉඳන් t1 වෙනකම් සංප්‍රයුක්ත බලයක් යදෙනවා මේ පැත්තට 10යි නිව්ටන්. හරි? මේ පැත්තට 9යි නිව්ටන්. එහෙනම් පුතේ සංප්‍රයුක්තය මේ පැත්තට 1යි නිව්ටන්. ඔන්න පළවෙනි අවස්ථාව. ඊළඟට දෙවෙනි අවස්ථාව t සමානයි 2යි t1 දක්වා මෙන්න මේ කාල ප්‍රාන්තරය තුල F2 බලයත් ක්ෂණිකව 10 දක්වා වැඩි වෙනවා. මෙන්න මෙතන මෙයත් 10යි නිව්ටන්, මෙයත් 10යි නිව්ටන්. සඵල බලය ශූන්‍යයි. බලය ශූන්‍යයි කියන්නේ දැන් මෙයා ප්‍රවේගයක් ලබාගෙන තියෙන්නේ. ලබාගත් ප්‍රවේගයෙන් ගමන් කරනවා. ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරව ගමන් කරයි. ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරව ගමන් කරයි. දැන් මෙතනදී ත්වරණය වෙනවා. ත්වරණය වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය නිකමට වගේ ඕනනම් පොඩ්ඩක් හිතලා ගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය. තුන්වෙනි අවස්ථාවටත් අපි යන්කෝ. තුන්වෙනි අවස්ථාවේ කියන්නේ F1 බලය සම්පූර්ණයෙන් ඉවත් කරනවලු. එතකොට මෙතෙන් දෙන්නේ මේ පැත්තට 9යි නිව්ටන්. සඵල බලයක් මෙහෙට එනවා. දැන් මේක මන්දනය වෙනවා. මන්දනය වෙනවා. හැබැයි මන්දන බලය ත්වරණය අගයට වඩා වැඩි. මොකද ත්වරණ බලය නිව්ටන් 1යි. මන්දනය වෙනකොට සඵල බලය නිව්ටන් 9යි. එහෙනම් මේ මන්දනයේ විශාලත්වයට වඩා වැඩි. මන්දනය වෙනවා. මන්දනයේ විශාලත්වය මම ඒක ගන්න මාපාංකය කියලා ත්වරණයේ විශාලත්වයට වඩා වැඩි. මේ විස්තර ඔයාලා ලියා ගන්න ඕනේ. මන්දනයේ විශාලත්වය ත්වරණයේ විශාලත්වයට වඩා වැඩි. එහෙනම් පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගත්තොත් ඉස්සල්ලාම ත්වරණය වෙනවා ඊළඟට ඒකාකාර ප්‍රවේගයෙන් ඊළඟට මන්දනය වෙනවා. හැබැයි බෑවුම වැඩි. මොකද මන්දනයේ විශාලත්වය වැඩි හින්දා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එන්නේ පිළිතුරාංක 4. රූපසහන් ටික ඇඳගෙන මෙන්න මේ ටික ලිව්වම නිකම්ම ඔක පැහැදිලි වෙනවා. මේ මෙතනින් කියන්නේ මොකද්ද? නිශ්චල වෙලා එතනින් එහාට දැන් මු අර එන ප්‍රවේගයක් තියෙන බලය යෙදීම නිසා මේක නිශ්චල වෙලා නැවත දැන් සඵල බලයක් මෙහෙට තියෙනවනේ. නැවත චලනය වෙන්න පටන් ගන්නවා. හරි? නම් මේ ටික ලියාගෙන මේකත් අවශ්‍ය නම් ඇඳ ගන්න පිළිතුරේ තියෙනවා මේක. පිළිතුර 4 කියලා එනවා. පිළිතුර එන්නේ 4 කියලා. හරි ඊළඟ ගැටලුවට යන්න. 83 වෙනි ගැටලුව බලන්න. 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කාලය සමග වෙනස් වන අන්දම ප්‍රස්ථාරය පෙන්නලා තියෙනවලු. වේගය වෙනස් වන අන්දම ලැබෙන්නේ මොකෙන්ද කියලා අහනවා. 83 වෙනි ගැටලුව. ප්‍රවේගය මේ විදිහට වෙනස් වෙන්නේ. මේ විදිහට කාලය සමග බලය නියතයි. ස්කන්ධය කොහොමත් නියතයි, ත්වරණය නියතයි. අවස්ථා දෙකේම බලය නියතයි, එකම වස්තුව හින්දා ස්කන්ධය නියතයි. එහෙනම් පුතේ ත්වරණය නියත වෙනවා.
හරි? ත්වරණය නියත වෙනවා. අවස්ථා දෙකේම ත්වරණය නියතයි. හැබැයි පළමු අවස්ථාවේ ත්වරණය වැඩි, දෙවෙනි අවස්ථාවේ ත්වරණය අඩුයි. හරි? පළවෙනි අවස්ථාවේ ත්වරණය වැඩි, දෙවෙනි අවස්ථාවේ ත්වරණය අඩුයි. පළවෙනි අවස්ථාවේ ත්වරණය වැඩි කියන්නේ VT වක්‍රයක අනුක්‍රමණය තමා ත්වරණය. එහෙනම් පළවෙනි අවස්ථාවේ ත්වරණය වැඩි කියන්නේ අනුක්‍රමණය වැඩි, ඊට පස්සේ අනුක්‍රමණය අඩුයි. ගැළපෙන උත්තරය අංක 4. ලියන්න මෙහෙම අවස්ථා දෙකේම බලයන් නියත බැවින් F සමානයි ma අණුව m ද නියත නිසා a ද නියත වේ. නමුත් පළමු අවස්ථාවේ ත්වරණයේ විශාලත්වය වැඩි බැවින් නමුත් පළමු අවස්ථාවේ බලයේ විශාලත්වය වැඩි බැවින් මෙතන තියෙන බලය බලයේ විශාලත්වය වැඩි බැවින් ත්වරණයේ විශාලත්වය වැඩිය. එහෙනම් පුතේ පිළිතුර එනවා අංක 4 කියලා ඒකේ. ඒකෙත් 4 කියලා එනවා. ඊළඟට 85 වෙනි ගැටලුව තත්පර 8ක් ගෙවී ගිය පසු වස්තුවේ ගම්ම්‍යතාවය අහනවා. තත්පර 8ක් දක්වා ත්‍රපීසියමක් තියෙනවා ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ත්‍රපීසියේ වර්ග බලය හොයන්න සමාන්තර පාද දෙකේ දිග එකතුව වැඩි කිරීම ලම්බ උස බෙදීම 2යි. ඍජු කෝණාශ්‍රයේ දිග වැඩි කිරීම පළල. එහෙම ගත්තම උත්තරේ 2 කියලා එනවා 85. 85ට පිළිතුර 2 කියලා එනවා. හරි. බලන්න 92 ගැටලුව ජල පහරක් ඇවිල්ලා බිත්තියේ වැදිලා නිශ්චල වෙනවලු. බිත්තිය කරන බලය අහනවා. සරල දෙයක්. ওই සමීකරණ අපි තියරි වලදී ඔප්පු කරලා තියෙනවා. ඒ සතියේ මම ওই කොටස කියලා දුන්නා. AV වර්ගයේ රෝ වලින් ඇතිවන බලය හරස්කඩ වර්ගඵලය 10 ඍණ 2යි. V වර්ගය කියන්නේ 15 වැඩි කිරීම 15. මෙතනින් එනවා ජලයේ ඝනත්වය 1000ක් කියලා. පිළිතුර එනවා 2250 නිව්ටන් 92ට. 92 පිළිතුර එනවා 2200. ඊළඟට 94 වෙනි ගැටලුව 94 වෙනි ගැටලුව ශීරපායි සතෙකුගේ ස්පන්දයකදී ප්‍රශ්න දෙකක් ත්වරණය වෙනවලු. හෘද පේශිය මගින් යොදනු ලබන බලයේ විශාලත්වයේ සාමාන්‍ය අගය අහනවා. මම මෙතනින් හදන්නම් ගැටලුව. දැන් උතන අපි බලය කියලා ගන්න හැම වෙලේම නිව්ටන්ගේ දෙවෙනි නියමය මතක තියාගන්න ඕන ඩෙල්ටා mv බෙදීම t කියලා. මෙතන m බෙදීම t දීලා තියෙනවා. වෙනස් වෙන්නේ ප්‍රවේගය. මෙන්න මේ විදිහට ඩෙල්ටා වලින් අපිට එළියට ගන්න පුළුවන් නියතව තියෙන පද. m කියලා කියන්නේ ස්කන්ධය ග්‍රෑම් 20යි. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3න් වැඩි කරන්න ගතවන කාලය තත්පර 0.1යි. ප්‍රවේග වෙනස 0.35න් අඩු කරන්න ඕන පුතේ 0.25ක්. 0.25ක්. ඔක සුළු කරලා ගන්න. එතකොට මෙතනින් එනවා 0.02යි නිව්ටන් කියලා. නිව්ටන් 0.02යි. ඉතුරු 94 දෙවෙනි එක එනවා. 94ට දෙවෙනි එක එනවා. හරි. ඊළඟට බලන්න 108 ගැටලුව. 108 ගැටලුව බලන්න. 80යි කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති මිනිසෙක් උත්තෝලකයක් තුල තබා ඇති සම්පීඩක තුලාවක් මත ඉන්නවලු. උත්තෝලකයේ චලනය වන විට තරාදි පාඨාංගය 700යිලු. තරාදි පාඨාංග අඩු වෙලා තරාදි පාඨාංග අඩු වෙනවා කියන්නේ ඉහළට මන්දනය වෙනවා. ඉහළට ත්වරණය වෙනවා නම් තරාදි පාඨාංග වැඩි වෙනවා. ඉහළට මන්දනය වෙනවා නම් තරාදි පාඨාංග අඩු වෙනවා. එහෙනම් මෙතනින් අපිට MF වලින් හැම වෙලේම එන්නේ තරාදි පාඨාංකයේ අඩුවීම එහෙම නැත්නම් අභිලම්භ ප්‍රතික්‍රියාවේ අඩුවීම. මිනිහගේ ස්කන්ධය 80යි 80 වතාවක් F කියලා කියන්නේ තරාදි පාඨාංකයේ අඩුවීම 800ක් ඉන්න එකාගේ දැන් පාඨාංකය 700යි. එහෙනම් මෙතනින් එනවා 100 බෙදීම 80යි කියලා 1.25යි. ඉහළට මන්දනයක් ඒකේ පහළට ත්වරණයක් අනිවාර්යයෙන්ම තරාදි පාඨාංග අඩු වෙනවා නම් ඉහළට මන්දනයක්. පහළට මතක තියාගන්න ඕන ඉහළට මතක තියාගන්න. ඉහළට මන්දනයක් නම් මෙතන එන විදිහට ත්වරණයක් පිළිතුර අංක 3. පිළිතුර අංක 3. 108 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 1
මේ අපි හැදුවේ 108 වෙනි ගැටලුව. හරි. නිව්ටන් නියම ටියුට් එකේ උත්තර ටික ලකුණු කරගන්න. හදපු ගණන් වලත් එක මම එක දිගටම කියාගෙන යන්නම්. 1ට 5 2ට 3 3ට 5 4ට 2 5ට 5 6ට 5 7ට 2 8ට 3 9ට 4 10ට 3 11ට 5 12ට 4 13ට 5 14ට 4 15ට 5 16ට 3 17ට 3 18ට 1 19ට 3 20ට 5 21ට 1 22ට 2 23ට 1 24ට 3 25ට 1 26ට 1 27ට 4 28ට 5 29ට 2 30ට 4 31ට 3 32ට 4 33ට 5 34ට 4 35ට 2 36ට 5 37ට 3 38ට 3 39ට 3 40ට 3 41ට 2 42ට 5 43ට 2 44ට 1 45ට 4 46ට 4 47ට 5 48ට 4 49ට 1 50ට 3 51ට 3 52ට 5 53ට 4 54ට 2 55ට 105යි p බෙදීම 126 කියලා එන්නේ 105යි p බෙදීම 126 කියලා 55ට 56ට 2 57ට 3 58ට 4 59ට 3 60ට 5 61ට 2 62ට 5 63ට 5 64ට 2 65ට 2 66ට 2 67ට 5 68ට 5 69ට 3 70ට 1 71ට 3 72ට 1 73ට 3 74ට 3 75ට 2 76ට 5 77ට 1 78ට 1 79ට 1 80ට 2 81ට 2 82ට 4 83ට 4 84ට 3 85ට 2 86ට 1 87ට 3 88ට 5 89ට 4 90ට 3 91ට 4 92ට 3 93ට 1 94ට 2 95ට 2 96ට 4 97ට 2 98ට 1 99ට 4 100ට 1 101ට 2 102ට 1 103ට 3 104ට 4 105ට 3 106ට 4 107ට 2 108ට 3 109ට 1 110ට 4 111ට 3 112ට 4 113ට 5 114ට 3 115ට 1 116ට 2 117ට 2 118ට 2 119ට 4 120ට 2 121ට 5 122ට 5 123ට 2 124ට 5 125ට 4 126ට 3 127ට 2 128ට 1 129ට 3 130ට 2 131ට 1 132ට 2 133ට 4 134ට 2 135ට 3 136ට 4 137ට 3 138ට 1 139ට 5 140ට 3 141ට 4 142ට 3 143ට 1 ඔතනින් සම්පූර්ණයෙන්ම නිව්ටන් නියම සහ ඉවර වෙනවා 22 පන්තියට අදාළ නිව්ටන් නියම ඝර්ෂණය කොටස ඉවරයි ඊළඟ වීඩියෝ හතරවෙනි වීඩියෝ එක ඔයාලට එන්නේ වර්නියර් මූලධර්මය ප්‍රැක්ටිකල් එක සහ ඒ සම්බන්ධ ගැටලු විසඳීම. එතනින් 22 දිනට අදාළ රිවිෂන් එකේ සියලුම වැඩ කටයුතු ඉවර වෙනවා. යාන්ත්‍ර විද්‍යාවේ රචනා ගණන් මම ඉස්සරහට හදනවා. යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ පාඩමම ඉවර වුණාම රචනා ගණන් ටික හදනවා. ඔයාලට ටියුට් නැත්නම් මම අර කලින් ඔගේ විස්තරයක් දාලා තියෙනවා. ඒ අදාළ නම්බර වලට කතා කරලා අදාළ අංක වලට කතා කරලා ටික ඉල්ල ගන්න. හරි එහෙනම් මෙතනින් එහාට අපි රිවිෂන් එකේ මේ ටියුට් දෙක ගැන ආයෙ සාකච්ඡා කරන්නේ. ටියුට් එකේ ගණන් අති විශාල ප්‍රමාණයක් හදලා තියෙන්නේ. හරි ගිය සතියේ අද බේවත් එක සෑහෙන ගණන් තොගයක් හදලා තියෙන නිසා
ඊළඟ දවසේ අපි කාර්ය ශක්තිය කොටස පටන් ගන්නවා. කාර්ය ශක්තිය කොටස සහ මයික්‍රෝමීටර් ඉස්කුරු වාමානය සම්බන්ධව ඊළඟ දවසේදී අපි කතා කරනවා. එහෙනම් අදට ඇති.